ඔහු මිහිමත පහළ වූ මිලේච්ඡතම ලෝකනායකයා බව අවිවාදයෙන් සඳහන් කිරීමට පුළුවන්. තම රටේ නිරායුධ මිනිසුන් අමුමුවේ මරා දැමීමට නියෝග දුන් මේ ලේ පිපාසිතයා රට තුළ ඉතා දරුණු හමුදා පාලනය දියත් කිරීමට සමත් වන. අද අප කතා කිරීමට යන්නේ උගන්ඩාවේ වදකයා යන අන්වර්ථ නාමෙන් හැඳින්වුණු ඉඩි අමින්ගේ ජීවිත කතාව. ඉඩි අමින්ගේ උපත පිළිබඳව නිශ්චිත තොරතුරක් අදටත් සොයා ගැනීමට නොහැකි අතර 1923 28 කාලවකවානුව තුළදී ඔහු උපත ලැබූ බව විචාරකයන් සඳහන් කරනු ලබන. එයට අමතරව ඉඩි අමින්ගේ පුතෙකු වන හුසේන් තම පියා 1928 වසරේදී කම්පාලා නුවර උපත ලැබූ බව වරක පවසනු ලබන. ඉඩි අමින් මවගේ සෙවණේ ඇති දැඩි වන අතර 1941 දී අධ්‍යාපනය සඳහා බොම්බෝ නගරයේ ඉස්ලාමීය පාසලකට ඇතුළත් වන. වසර කීපයකට පසු පාසල් අධ්‍යාපනය අතරමඟ නවතා දමන ඉඩි අමින් එතැන් සිට සිය ජීවිකාව පවත්වාගෙන යාමට සුළු රැකියාවල නිරත වන. මේ කාලයේදී බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකුගේ මැදිහත් වීමෙන් ඉඩි අමින් බ්‍රිතාන්‍ය යටත් විජිත හමුදාවට සම්බන්ධ වන. 1946 හමුදාවට සම්බන්ධ වන ඔහු 1947 දී කෙන්යාව බලා පිටත් වන. ඔහුගේ ජව සම්පන්න බව නිසා ඉහළ නිලයන්ට ඉතා ඉක්මනින් පැමිණෙන අතර 1959 දී ඉඩි අමින් නැවත උගන්ඩාව බලා පැමිණෙනවා. 1961 වර්ෂයේදී ලුතිනන් තනතුරට උසස් වීම ලබන ඉඩි අමින් එම තනතුර ලැබූ ප්‍රථම උගන්ඩා ජාතිකයන් දෙදෙනා අතරින් එක් අයෙකුද වන. අඩි 6 අඟල් 4ක් උස මේ දේහධාරී මිනිසා ක්‍රීඩාවෙන්ද විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වන. 1951 වසරේ උගන්ඩාවේ ලයිට් හෙවිවේට් බොක්සිං ශූරයා බවට පත්වන ඔහු 1960 පමණ වනතුරු තම ශූරතාවය රැක ගැනීමට සමත් වන. එමෙන්ම රගර් ක්‍රීඩාවටද දක්ෂයෙකු වූ ඔහු උගන්ඩාවේ කණ්ඩායම් කිහිපයක්ද නියෝජනය කරනු ලබන. 1965 වර්ෂයේදී එවකට උගන්ඩා අගමැති මිල්ටන් ඔබෝටේ සමග ඇද්දල් හා රත්තරම් ප්‍රවාහනය කිරීමේ ගනුදෙනුවකට ඉඩි අමින් සම්බන්ධ වන. මේ හොර රහසේ සිදු කරගෙන ගිය අතර 1966 දී උගන්ඩා රජයේ මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වනු ලබන. මෙහිදී නොපමාව ක්‍රියාත්මක වන ඔබෝටේ එරට චාරිත්‍රානුකූලව පැවතුණු ජනාධිපති ක්‍රමය අහෝසි කොට තමන්ව විධායක ජනාධිපති බවට ප්‍රකාශයට පත් කරගනු ලබන. තවද ඒ අතරම ඉඩි අමින් ඔහු හමුදාපති ධූරයටද උසස් කරනු ලබන. 1969 පමණ වන විට ඉඩි අමින් හා ඔබෝටේ අතර ආරවුල් ඇතිවන අතර ත්‍රිවිධ හමුදාවේ පාලනය සියතට ගැනීමට ඔබෝටේ එහිදී කටයුතු කරනු ලබන. එමෙන්ම ඔහු ඉඩි අමින් සිටි තනතුරේ පහළ නිලයකට පත් කළ අතර මේ සමගම දෙදෙනාගේ වෛරය තවදුරටත් වැඩි වර්ධනය වනවා. හමුදා අරමුදල් අයථා පරිහරණය හේතුවෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට ඔබෝටේ උත්සාහ දරන බව දැනගන්නා අමින් ඔබෝටේ සිංගප්පූරුවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවකට සහභාගී වී සිටි අවස්ථාවේ හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීමට සමත් වනවා. 1971 ජනවාරි මාස 25 වන දින මෙම සිදුවීම දිගහැරෙන අතර ඉඩි අමින්ට පක්ෂපාතී පිරිස් එන්ටේබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දමා කම්පාලා නුවර අල්ලා ගැනීමටද සමත් වනවා. ඉන්පසුව ඉඩි අමින් ඔබෝටේගේ දූෂිත රාජ්‍ය පිළිබඳව ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන අතර එම පාලනය අවසන් වීම පිළිබඳ ප්‍රීතියට පත් ජනතාව ඉදිරියේ පැමිණෙන අනතුරු පිළිබඳ නොදැන මග දෙපස ප්‍රීතිഘോഷා කිරීම ආරම්භ කරනු ලබන. මෙහිදී තමන් දේශපාලකයන් නොවන බව පවසන අමින් නව මැතිවරණයක් පවත්වන බවත් සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවටත් ජනතාවට පොරොන්දු වනවා. කුමන්ත්‍රණයෙන් සතියකට පසු එනම 1971 පෙබරවාරි මාස 2 වන දින ඉඩි අමින් ජනාධිපති තනතුරට හා ෆීල්ඩ් මාර්ෂල් තනතුරට තමාවම උසස් කරගනු ලබන. ඔහු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් විධිවිධාන අත්හිටුවන අතර සිවිල් අධිකරණ පද්ධතිය අතහැර මිලිටරි විනිශ්චය සභා පිහිටවනු ලබන. රජයේ ඉහළ තනතුරුවල නිලධාරීන් ඉවත් කොට ඒ වෙනුවට ඔහුට පක්ෂපාතී සොල්දාදුවන් එම තනතුරුවලට පත් කළ අතර එවකට තිබූ බුද්ධ්‍යංශයේ විසිරුවා හැර වෙනමම බුද්ධ්‍යංශයන් නිර්මාණය කිරීමටත් ඔහු සමත් වනවා. ඉන්පසුව ඔහු සිය ලේ පිපාසිත දඩයම ආරම්භ කරන අතර ප්‍රථමයෙන්ම ඔබෝටේගේ ආධාරකරුවන් සමූල ඝාතනය කරනු ලබන. උගන්ඩා හමුදාව 10000 සිට 25000ක් දක්වා 1978 පමණ වන විට වර්ධනය වූ අතර ඉන් බොහෝ පිරිසක් දකුණු සුඩාන ජාතිකයන් හා කොංගෝ ජාතිකයන් වූවා.
එක් රැයකින් ගෝත්‍ර පිටින් සමූල ඝාතනය කිරීමට ඉඩි අමින් සමත් වූ අතර බොහෝ පිරිසක් සරණාගතයන් ලෙස වෙනත් රටවලට පලා යාමට සමත් වුණා. 1972 දී ඉඩි අමින් ව්‍යාජ ආර්ථික යුද්ධයක් මවා පාමින් එහි වැසුණු යුරෝපියන් හා ආසියානුන්ගේ දේපොළ කොල්ල කෑම ආරම්භ කොට ඔවුන් රටින් පිටවීමට නියෝග කරනු ලබනවා. ඉන්පසුව ඒවා ඔහුගේ සහචරයන්ට ලබා දුන් අතර ඔවුන් ඒවා නිසි ලෙස කළමනාකරණය කිරීමට නොදත් නිසා එම කර්මාන්ත මෙන්ම ආර්ථිකයද කඩා වැටීමට ලක්වනවා. තවද ඔහු ජනතාව ඝාතනය කිරීමට වධකඳවුරු පවත්වාගෙන ගිය අතර මේ කාලයේ වන විට සෝවියට් සංගමේ ඉඩි අමින්ගේ ප්‍රධාන ආයුධ සැපයුම්කරු බවට පත් වී තිබුණා. 1977 උගන්ඩාවේ ජනාධිපති සහ උපජනාධිපති අතර හමුදාවේ බෙදීමක් සිදු වූ අතර උපජනාධිපති වූ මුස්ටෆා ඇඩ්රිසිට පක්ෂපාත සෙබළුන් ගණන ඉඩි අමින්ගේ පිරිසට වඩා අධික වනවා. එමෙන්ම ඉඩි අමින් ඇමතිවරුන් කිහිප දෙනෙක් දුරෙන් පහ කිරීම නිසා දේශපාලන අස්ථාවරත්වයක්ද නිර්මාණය වනවා. ඒ සමගම ඇතිවුණු ආර්ථික පරිහානියත් හේතුවෙන් උගන්ඩා ජනතාවගෙන්ද විශාල විරෝධයක් ඉඩි අමින් වෙත එල්ලවන අතර ඔහුට පක්ෂපාතී වූ පිරිස ක්‍රමක්‍රමයෙන් ඔහුගෙන් දුරස් වනවා. 1978 නොවැම්බර් මාසයේ උපජනාධිපති ඇඩ්රිසිට පක්ෂ හමුදා බටයන් කැරලි ගැසීම ඇරඹූ අතර එය මර්ධනය කිරීමට ඉඩි අමින් ඔහුගේ හමුදාව පිටත් කර හරිනවා. එලෙස වූ පිරිසෙන් බොහෝමයක් ටැන්සානියානු දේශ සීමාව හරහා පැන යාමටත් සමත් වුණා. මේ වන විට ඉඩි අමින්ට ඔහුගේ හමුදාවේ පාලනය ගිලිහී තිබූ අතර ඔවුන් තමන්ට කැමති ලෙස කටයුතු කිරීම ආරම්භ කොට තිබුණා. මේ අතර ටැන්සානියානු දේශ සීමාව හරහා ගැටුම් ඇතිවන අතර උගන්ඩා හමුදාව ටැන්සානියාව ආක්‍රමණය කිරීම ආරම්භ කරනු ලබනවා. 1979 වසරේ ටැන්සානියානු හමුදාව ප්‍රතිප්‍රහාර එල්ල කරන අතර ඔවුන්ගේ සහයට උගන්ඩාවේ විවිධ ජනවර්ගද සටනට සම්බන්ධ වනවා. ක්‍රමක්‍රමයෙන් ඉඩි අමින්ගේ හමුදාව පසුබැස යන අතර ටැන්සානියානු හමුදාව කම්පාලා නුවර වෙත ළඟා වනවා. අප්‍රේල් මාස 11 වන දින ඔවුන් කම්පාලා නුවර අල්ලා ගන්නා අතර ඉඩි අමින් ලිබියාවට පලා යාමට සමත් වනවා. මේ සමගම ඉඩි අමින්ගේ පාලනය අවසන් වන අතර පසුව ලිබියාවෙන් සෞදි අරාබියට ඔහු පදිංචිය වෙනස් කරනු ලබනවා. ඉඩි අමින්ට බිරින්දෑවරුන් අවම වශයෙන් 6 දෙනෙකු මෙන්ම ළමුන් ආසන්න වශයෙන් 43ක් පමණ සිටියා. ඔහු බොහෝ බිරින්දෑවරුන් ඝාතනය කළ අතර කිසිදු විටක ඔහුගේ කුරිරු පාලනය පිළිබඳව පසුතැවිලි නොවූ බවත් සඳහන් වනවා. පලා ගිය පසුද ඔහු සැපපහසු ජීවිතයක් ගත කළ අතර වකුගඩු අකර්මණ්‍ය වීමක් හේතුවෙන් 2003 අගෝස්තු මාස 16 වන දින ඔහු මරණයට පත් වුණා. තමා විසින් මරා දැමූ පුද්ගලයන්ගේ මස් ඇතැම් අවස්ථාවලදී ඉඩි අමින් ආහාරයට ගත් බවටත් ඇතැමුන් මත පළ කරන අතර මොහු උගන්ඩාව අද තිබෙන තත්ත්වයට පත් කිරීමට වගකිව යුතු ප්‍රධාන පුද්ගලයෙකුද වනවා.